You are watching Educational Broadcasting Channel. අයිබෝන් දෙපතේ සුබ දවසක් ඔබට. අපි ජ්‍යාමිතිය පාඩම් මාලාවේ මේ වෙනකොට සමද්විපාත ත්‍රිකෝණ ඇතුළත් පාඩම් කොටස තමයි කරගෙන යන්නේ නේද? අපි මේ වෙනකොට සමද්විපාත ත්‍රිකෝණ වල ජ්‍යාමිතික ලක්ෂණ ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම සමද්විපාත ත්‍රිකෝණ ආශ්‍රිත ප්‍රමේයක් අපි ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපි දැන් කරගෙන යන්නේ සමද්විපාත ත්‍රිකෝණ ආශ්‍රිතව ගැටලු සාකච්ඡා කිරීම. අපි ගත්තොත් මෙන්න මේ වගේ. මම ගිය සතියේ පොරොන්දු වුණා අපට සමද්විපාද ත්‍රිකෝණ ඇතුළත් ජ්‍යාමිතික සාධනයක් ඔබට ලබා දෙනවා කියලා. ගැටලුවක් විදියට. අපි එතනට යමු. යන්න කලින් අපි නැවතත් පොඩ්ඩක් සාකච්ඡා කරමු සමද්විපාත ත්‍රිකෝණ. සමද්විපාත ත්‍රිකෝණ කියලා කියන්නේ මෙන්න මේ වගේ පාද දෙකක් දිගින් සමානයි. සමාන වෙනවා. එහෙනම් මේක සමද්විපාත ත්‍රිකෝණයක්. හැමතිස්සෙම මේ ආකාරයටම පාද සමාන වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඔන්න ආකාරය තියෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තියෙන්න පුළුවන් සමහර අවස්ථාවල. මේක සමාන වෙලා. එමුණුත් එහෙම මේක සමද්විපාත ත්‍රිකෝණයක්. ඒ වගේම මේ ත්‍රිකෝණයත් සමද්විපාත ත්‍රිකෝණයක් වෙනවා. ඉතින් මේ විවිධ හැඩයට විවිධ ආනති වලට මේ ත්‍රිකෝණ රූප සටහන් උඩට ලැබෙන්න පුළුවන්. ඒක නත් අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් තවත් පොන්චි ගැටලුවක් දෙකක් කරමු මතක් වෙන්න සමද්විපාත ත්‍රිකෝණ ආශ්‍රිතව. ඔබට කියනවා මෙන්න මේ ගැටලුවේ මේ පාද දෙක සමාන්තරයි. ඒ වගේම මේ පාදයේ දිග මෙන්න මේ අපි දාමු AB කියලා. ABC මෙතන B කියලා ගමු. මෙන්න මේ පාදයේ දිග දිලා තියෙනවා සෙන්ටිමීටර් 7යි කියලා. ඒ වගේම මෙතන කෝණය දෙන වංශක 40යි කියලා. ඊළඟට මෙන්න මේ කෝණයක් දෙනවා වංශක 40යි කියලා. දැන් අපෙන් අහන්නේ ප්‍රශ්න මෙන්න මේකයි. AC දිග. AC පාදයේ දිග. AC පාදයේ දිග අපිට හොයාගන්න පුළුවන්. හොඳට බලන්න ගැටලුව දිහා. මේක අංශක 40යි මේක අංශක 40යි. මෙතන මෙතන කෝණ දීලා නැහැ. නමුත් අපි දන්නවා මෙන්න මේ පාද දෙක සමාන්තර නිසා මේ කෝණය සමාන වෙනවා. මොන කෝණ වලින්ද? ඒකාන්තර කෝණ. මෙන්න මේ කෝණය වල ඒකාන්තර වෙනවා. සමාන්තර නිසා සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 40යි. දැන් මෙන්න මේ කෝණ දෙක සමානයි නම් අපිට කියන්න පුළුවන් අර අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත සමද්විපාත ත්‍රිකෝණ වලදී අපි ඉගෙන ගත්තා පාද දෙකට සමාන. මේ පාද දෙක සමානයි නම් කෝණ දෙකත් සමානයි කියලා. එහෙනම් ඒක අනිත් පැත්ත. ඒකේ ප්‍රමේය විලෝමයත් සත්‍ය වෙනවා. වෙන කෝණ දෙක සමානයි නම් අපිට පුළුවන් පාද දෙකත් සමානයි කියලා අරගන්න. අපි මෙන්න මේකට කියනවා විලෝමය කියලා. සමද්විපාත ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය. මේ විලෝමයත් අපිට පුළුවන් සාධනය කරන්න. අද මේ විලෝමය අඩංගු වෙන ගානක් මේ අපිට දුන්නේ ගැටලුවක් මේ දුන්නේ. දැන් මේ අනුව මේ අපිට පේනවා මේ ත්‍රිකෝණය සමද්විපාත ත්‍රිකෝණයක් කියලා. එහෙමනම් අපිට කිසි ගැටලුවක් නැහැ. මේ පාද දෙක සමානයි. ඒ කියන්නේ AB සෙන්ටිමීටර් 7යි නම් AC පාදයක් සෙන්ටිමීටර් 7යි කියලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ගැටලුවත් අපිට මේ පාඩමේදී ලැබෙන්න පුළුවන්.
තව එකක් බලමු. දැන් අපෙන් අහුවොත් එහෙම x වල දිග. එතන මේ පාතේ දිග. අපි කීයද ගන්නෙ? මේක සමද්විපාත්‍ර කෝණයක් කියලා දීලා නැහැ. නමුත් මේ කෝණ දෙක දිහා බැලුවහම අපිට මේක සමද්විපාත්‍ර කෝණයක් කියලා කියන්න පුළුවන්. එහෙමනම් සමද්විපාත්‍ර කෝණයක් කියලා කියන්නේ මේ පාත දෙක දිගින් සමානයි. කියන්නේ x සමානයි සෙන්ටිමීටර් 7යි. ඔන්න ඔය ආකාරයේ අපිට විවිධ ගැටලු කියන්නේ විශේෂයෙන් කෙටිපස පත්‍රයට එන කෙටි ජ්‍යාමිතික ගැටලු අපිට ඕන තරම් හොයාගන්න පුළුවන් හමු වෙනවා. ඊළඟට අපි බලමු මේ සමද්විපාත්‍ර කෝණ භාවිතා කරලා ටිකක් රචනාමය ප්‍රශ්නයක්. ව්‍යුහගත රචනාමය ගැටලුවකට යන්න. අපි කෙටි ගැටලුවකට සාකච්ඡා කරේ නේද? කෙටිපස සාකච්ඡා කරේ ටිකක් දිග ගැටලුවක්. විශේෂයෙන් ගණිතයේ දෙවෙනි පේපරේ දෙවෙනි පස්ස පත්‍රයේ දෙවෙනි කොටසේ එන ගැටලුවක් වගේ. ජ්‍යාමිතික ගැටලුව අපි ගත්තොත් දන්නවා විශේෂයෙන්ම ජ්‍යාමිතික ගැටලුව විශේෂයෙන් දෙකක් තියෙනවා. ඊට වඩා තියෙනවා. එකක් නිර්මාණයක් ඊළඟට සාධනයක්. ඒ සාධනය අපි මේ ඉගෙන ගන්නා වූ කිසියම් ප්‍රමේයක් මූලික කරගෙන කිසියම් ප්‍රමේයක් සම්බන්ධ කරගෙන ඒ ආශ්‍රිතව හැසිරෙන ගැටලුවක් තමයි අපිට ගොඩක් කරන්න ලැබෙන්නේ. ඉතින් මේ ගැටලුව විසඳීමේදී අපිට ගොඩක් වෙලාවට ත්‍රිකෝණ අංග සාම්‍ය උපකාරී වෙනවා. ඊට අමතරව අපි මේ ඉගෙන ගන්නා වූ ප්‍රමේයන් ඒ අවස්ථාව අනුව යොදා ගනිමින් අදාළ ප්‍රතිඵලයට යන්න අවකාශ ලැබෙනවා. ඉතින් මම ඔබට දෙන්න හදන්නේ මේ වගේ ගැටලුවක්. අපි බලමු මෙන්න මේ ගැටලුව. මෙන්න මේ වගේ ගැටලුවක්. මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණයක් තියෙනවා. සමද්විපාත්‍ර කෝණයක්. එකම ABC කියලා. ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයේ මේ පාදය D දක්වා දික් වෙලා තියෙනවා. D දක්වා දික් වෙලා තියෙනවා. ඊළඟට මෙතන මෙන්න මෙහෙම රේඛාවක් යනවා. මෙතන මෙන්න මෙහෙම රේඛාවක් යනවා. මේ රේඛාව මෙන්න මේ කෝණය, ඒ කියන්නේ BCD කෝණයේ කෝණ සමච්ඡේදකයේ වෙනවා. අපි මෙතන ගමු E කියලා. අපිට තියෙන ගැටලුව මේකයි. අපි පෙන්වන්න ඕනේ AB සහ CE සමාන්තරයි කියලා. කිව්වොත් AB සමානයි සමාන්තරයි CE බව සාධනය කරන්න. මෙන්න මේකයි ගැටලුව. AB සමාන්තරයි CE බව සාධනය කරන්න. අපි කොහොමද මේ වගේ ගැටලුවකට යන්නේ? මේක සාධනය කිරීමක් තියෙන ඒ කියන්නේ රචනා ප්‍රශ්නයක්. කිරි ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මෙතනදී අපි මොකක්ද අනුගමනය කරන පියවර? සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන පියවර තමයි. මොකක්ද මේ පියවර? දත්ත ඊගාවට සාධනය කළ යුත්ත නිර්මාණයක් අවශ්‍ය නම් නිර්මාණය සහ සාධනය. අන්නේ පිළිවෙලට අන්නේ අනුපිළිවෙලට අපි අපේ ගැටලුව සකස් කර ගන්න ඕනේ. අපි දැන් පළමුවෙන්ම සඳහන් කරමු මෙතන දත්තය. මත බලන්න පුතේ රූප සටහන දිහා රූප සටහන උතර පැහැදිලි කියලා මම හිතනවා. මේ පැත්තට පේන්නේ නැත්තම් රූප සටහන මෙන්න මේකයි. ABC ත්‍රිකෝණය තියෙනවා. ඒ වගේම ABC ත්‍රිකෝණයේ AC පාදයේ D දක්වා දික් කරලා තියෙනවා. ඒත් එක්ක මෙතනින් C හරහා BCD ත්‍රිකෝණයේ සමච්ඡේදක නිර්මාණය කරලා තියෙනවා. මේක තමයි රූප සටහන. දැන් අපි මේ රූප සටහන දිහා බලලා මෙන්න මේ ප්‍රතිඵලය පෙන්වන්න ඕනේ. මේ ප්‍රතිඵලයට යන්න ඕනේ.
අපි එතෙන්දි පළමුවෙන්ම ලියනවා දත්තය. මොකද දත්තය? දත්තය තමයි මේකේ තියෙනවා ABC ත්‍රිකෝණයේ AC පාදය DTEC දික් කර ඇත. ඊළඟට අපිට ගන්න පුළුවන් ඊගාවට AC සමානයි BC. අනිත් එක තමයි ගන්න කියලා තියෙනවා. දත්තේ අපිට දීලා තියෙනවා මේ කෝණ සමච්ඡය දෙකක් කියලා. එහෙනම් ඉතින් ගන්න ප්‍රතිඵලය මොකද්ද? ඉතින් ගන්න ප්‍රතිඵලය තමයි මෙන්න මේ කෝණයයි මේ කෝණය සමානයි. ඒ කියන්නේ BCE කෝණය සහ DCE කෝණය සමානයි. BCE සමානයි මේ කෝණය DCE. කෝණ දෙක සමානයි. මේ තමයි දත්තය. දත්තේ පැහැදිලිද? මොන දත්තය? ඊළඟට අපි සාධනය කරන්න ඕනේ මොකද්ද? සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ. මොකද්ද සාධනය කරන්න තියෙන්නේ අපිට? සාධනය කරන්න තියෙන්නේ මේ රේඛාවයි සමාන්තර බව. ඒ කියන්නේ AB සමාන්තරයි CE බව. දැන් අපි ඊළඟට අදාළ සාධනයට යනවා. සාධනයට යද්දී අපිට වැදගත් වෙන්නේ මෙන්න මේක. මෙන්න මේ ප්‍රතිඵලයෙන් අපිට ගන්න පුළුවන් දේ. මේ ප්‍රතිඵලය දිහා බැලුවාම අපිට පේනවා මේ කෝණය සහ මේ කෝණය සමානයි. මේ කෝණය සහ මේ කෝණය සමානයි. ඇයි එහෙම කියන්නේ? මේ සමද්විපත්‍රි කෝණයක් තියෙන සමද්විපත්‍රි කෝණ අපි දන්නවා පාද දෙක සමානයි නම් මේ පාදය ඉදිරියෙන් තියෙන කෝණය මේ පාදයේ තියෙන කෝණය මේ තියෙන නම් මේ කෝණ දෙක සමානයි. අපිට පැහැදිලිව පේනවා මේ කෝණය සහ මේ කෝණය සමානයි. ඊළඟට නිර්මාණය අනුව නිර්මාණය නෙවෙයි මේකේ අපි කිරීම ගන්න පුළුවන් දත්තය කියලා. දත්තය අනුව මේ කෝණය සහ මේ කෝණය සමානයි. මේ කෝණ දෙක සමානයි. මේක අපිට පේනවා එක පැත්තකින් මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. මේ අපි CE අමතක කරොත් එහෙම මේක අමතක කරොත් මේ තියෙන්නේ DCB නැත්නම් BCD කෝණය කියලා කියන්නේ මේ කෝණ දෙක එකතුවට සමානයි. අපිට එහෙම ලක්ෂණයක් කරගන්න පුළුවන්. එහෙම සම්බන්ධතාවයක් කරගන්න පුළුවන්. මේක සමානයි මේක කියලා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ කෝණය මේ දෙක එකතුවට සමානයි කියලා ගන්න පුළුවන්. හැබැයි අපි පෙන්වන්න ඕනේ මොකද්ද? මේ පාදය සහ මේ පාදය සමාන්තර බව. මේ පාදයයි සමාන්තරයි නම් අපිට හොඳට බලා ගන්න අපි ප්‍රමේයයක් සාධනය කරනකොට අනුගමනය කරන්න ඕනේ පියවර. මේක තමයි ජ්‍යාමිතියේදී වැදගත්ම වෙන තැන. ටර්නින් පොයින්ට් එක. හැරවුම් ලක්ෂය වෙන්නේ. අපි ජ්‍යාමිතියේ ගැටලු විසඳනවද නැද්ද කියන එක අපි තීරණය කරන්න ගොඩක් වෙලාවට ගාන දිහා බලලා. නමුත් ජ්‍යාමිතිය අමාරුයි කියලා කියනවා ඒක නිසා. ජ්‍යාමිතිය බලන්න අවසාන ප්‍රතිඵලය මොකක්ද? අපිට සාධනය කරන්න තියෙන්නේ මොකක්ද? ඒ සාධනය කරන්න තියෙන දේ සාධනය වෙලා තිබ්බනම් බැරි වෙලාවත් එහෙම වෙලා තිබුණා නම් එතනට යන්න. දැන් අපි මෙතන කියන්නේ AB සහ CE සමාන්තරයි කියලා සාධනය කරන්න ඕනේ. මේ ටික හොඳට බලා ගන්න. මේ ටික තමයි වැදගත්ම තැන. මෙන්න මෙතන. අපිට පෙන්වන්න ඕනේ AB සමාන්තරයි CE කියලා. අපි හිතන්න ඕනේ අපි හිතමු මේ දෙක සමාන්තර වුණා නම් මොකද වෙන්නේ? මේ දෙක සමාන්තර වුණා නම් වෙන දෙයක් තමයි මෙන්න මේ කෝණය සහ මේ කෝණය සමාන වෙනවා. ඒකාන්තර කෝණ. මොකද පාද දෙකක් සමාන්තරයි නම් ඒ පාද දෙක සමග සම්බන්ධ වෙන ඒකාන්තර කෝණ සමාන වෙනවා. ඒ වගේම අනුරූප කෝණ සමාන වෙනවා. දැන් අපි ගත්තොත් මෙන්න මේ කෝණය සහ මේ කෝණය අපිට වෙන අනුරූප කෝණ දෙකක්. නමුත් අපිට සමානයි කියලා කියන්න බෑ. ඇයි ඒ? සමානයි කියලා කියන්න බැරි.
සමාන්තරද නැද්ද කියලා අපි දන්නේ නැහැ මෙතන. සමාන්තර වුණොත් විතරයි අපිට මේ දෙක අනුරූප කොන නැත්නම් ඒකාන්තර කොන සමානයි කියලා කියන්න පුළුවන්. දැන් එහෙම එකක් දීලා නැහැනේ. නමුත් සමාන්තර වුණා නම් අපි යමු මෙන්න මෙතනින්. මෙන්න මේ ඒකාන්තර කොන යුගලයෙන්. මේ දෙක සමාන වෙනවා. මේ දෙක සමාන වෙනවා. එහෙමනම් මේ රේඛා දෙක සමාන්තරයි කියලා කියන්නේ නැතුව අපි උත්සාහ කරමු මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා කියන්නේ. අන්න ඒකයි වෙන්න ඕනේ. මේ කෝණ දෙක සමාන වුණා නම් කොහොමද මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒක නිසා අපි ජ්‍යාමිතික ගැටලුවක් විසඳද්දී හොඳට බලන්න ඕනේ සාධනය කරන්න තියෙන්නේ මොකක්ද අපිට? ඒ සාධනය කරන්න තියෙන දේ ඒ විදියටම වුණා නම් ඒ සම්බන්ධතාවය එහෙම තිබුණා නම් ඊළඟට එන ප්‍රතිඵලය මොකක්ද? එහෙනම් ප්‍රතිඵල කිහිපයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිඵල මොනවද? අන්න ඒ ප්‍රතිඵල අරගෙන අන්න ඒ දේවල් සමානයි කියලා පෙන්වන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි මේ ජ්‍යාමිතිය ගණන් වල ගැටළු වල සාධනයේදී සංගවිච්ච රහස. හොඳට තේරුම් ගන්න අන්න එතන. මේ සරල උදාහරණයක් කරගත්තේ මේ ගැටලුව. එහෙමනම් මේ රේඛා දෙක සමාන්තර වෙන්නම් පුතේ මොකද්ද වෙන්න ඕනේ? මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. මේක සමාන්තර වෙනවා නම් මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කෝණය සහ මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනේ. ඉතින් අපි තීරණය කරන්න ඕනේ මේ දෙකෙන් එකක්නේ කරන්න ඕනේ. කෝකද අපි කරන්නේ කියලා. මම තීරණය කරනවා මම දැන් මේ කෝණය සහ මේ කෝණය ඒ කියන්නේ ABC කෝණය සහ BCE කෝණය සමානයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. සාධනය කරන්න උත්සාහ කරනවා. මම එතනට යනවා. මොකද කරන්න යන්නේ මේ කෝණය සහ මේ කෝණය සමානයි කියලා පෙන්නන්න. එතකොට බලන්න අපිට එහෙම පේනවද? බැලුමට පෙරුණත් අපිට එහෙම කියන්න බෑ නේද? අපිට ජ්‍යාමිතියෙන් ගන්න පුළුවන් මේ කෝණ දෙක සමානයි කියලා සහ මේ කෝණ දෙක සමානයි කියලා. ඒ වගේම මේ කෝණය සමානයි මේ දෙක. දැන් ඔබ හිතන්න මේ කෝණය අපි මේ සම්පූර්ණ කෝණය ගත්තොත් එහෙම මේ දෙකට මේ දෙක එකතුවට සමානයි. මේකයි සමානයි. ඒ වගේම මේකයි සමානයි. ඕක අපි පිළිවෙලට ගැලපුවොත් පිළිවෙලට ලියුවොත් අපිට මේ ප්‍රතිඵලයට ඉක්මනින් වෙන්න පුළුවන්. බලමු. මගේ පහතුව තකා මේ බෝඩ් එකේ මේ ටික මකනවා. මකලා මම දැන් සාධනයට යනවා. මම සාධනයට යන්නේ මෙන්න මේ කොටස් දෙක සමානයි කියලා පෙන්නන්න. මේ කොටස් දෙක සමානයි කියලා පෙන්නන්න යන්නේ. ඉතින් මට එකපාරට කියන්න බෑ මේ දෙක සමානයි කියලා. මම මේක ජ්‍යාමිතිය භාවිතා කරලා එහෙම නැත්නම් වෙනත් උපක්‍රම භාවිතා කරලා බීජගණිතය වෙන්න පුළුවන්. අංක ගණිතය වෙන්න පුළුවන්. ඒ ගණිතමය සිද්ධාන්ත භාවිතා කරලා හරි මොන හරි ක්‍රමයකින් මේ දෙක සමානයි කියලා පෙන්න ගන්න ඕනේ. අපි කොහොමද ඒක පෙන්නන්නේ? අපි පළවෙනිම ගමු මෙන්න මේ කෝණ දෙක. අපිට පේනවා මෙතන CAB කෝණය. CAB කෝණය සමානයි කාටද? මෙන්න මේ කෝණයට. ABC කෝණයට. හේතුව සමද්විපාද ත්‍රිකෝණනේ. සමද්විපාද ත්‍රිකෝණ. ඒ ප්‍රතිඵලය ලියාගත්තා. ඒක ප්‍රතිඵලයක්. ඊළඟට අපිට පේනවා මෙන්න මෙතන DCB කෝණය නැත්නම් BCD කියනකම් BCD කෝණය සමාන වෙනවා මේ කෝණ දෙකේ එකතුවට. හේතුව මේ බාහිර කෝණ. ඒ ත්‍රිකෝණයේ බාහිර කෝණය නිසා. මෙතන ත්‍රිකෝණයක බාහිර කෝණය සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුව. එකත් ක්‍රමයක්. එවනම් BCD කෝණය සමාන වෙනවා කාටද? මෙන්න මේ දෙකට. CAB ධන ABC. BCD සමාන වෙනවා CAB ධන ABC. දැන් මේ දෙක සමානයි නේද?
දැන් අපි ගත්තොත් එහෙම මේ කෝණ දෙක සමානයි. මේ අපි ලියාගත්තානේ. දැන් මෙතන තියෙනවා CAB දන ABC කියලා. මම මෙතන CAB කියන එකටත් ABC ම දානවා. හොඳ බලා ගන්න. මෙතන මේ තියෙන ABC සමාන වෙනවනේ CAB ට. එහෙනම් මෙතනට මම CAB කියන එකට ඒකටත් දානවා ABC. එතකොට එනවා BCD සමානයි ABC ධන ABC. දැන් නම් මේක එකතු කරලා ගත්ත හැකි මට මෙන්න මේ BCD කෝණය සමානයි දෙවරක් ABC කෝණය. හරි? ඊළඟට මම මෙතනට එනවා. එතන මෙතන මේ කෝණ දෙක සමානයි. මෙතන මේ කෝණ දෙක සමානයි. මේ කෝණය මොකක්ද? මේ කෝණය මොකක්ද? BCD සමානයි දෙවරක් ABC කියලා මෙතනින් අපිට ආවා. ඊළඟට මට ගන්න පුළුවන් මේ කෝණ දෙක සමානයි කියලා. මොකක්ද මේ කෝණය? DCE කෝණය. DCE කෝණය සමානයි BCE කෝණය. මේක දත්තයක් නේද? මේක දත්තය නෝ ගත්තේ. දත්තය. දත්තය අනුව DCE සමානයි DCE. ඒක DCE කියලා කියන්නේ මෙන්න මේ කෝණය. මේක BCE කෝණය. ඊළඟට මෙන්න මේ කෝණයම අයිත් පාරක් අපිට ලියන්න පුළුවන් මේ දෙක එකතු විදියට. අපි ඉස්සෙල්ලා ගත්ත BCD කෝණය BCD කෝණය ලියන්න පුළුවන් අර වගේම මේ කෝණ දෙක එකතු කරලා. ලියන්න පුළුවන් නේද? මේ ලියපු BCD කෝණය මේ දෙක එකතු කරලා සමානයි කියලා කියන්න පුළුවන්. DCE ධන BCE. පැහැදිලිද? දැන් DCE සමානයි BCE ට. මෙතන අපි ගත්තා වගේ DCE කෝණය සමානයි BCE කෝණයට. එහෙමනම් මේ DCE කියන එකටත් මම ලියනවා මොකද්ද? BCE කියලාම ලියනවා. BCD සමානයි BCE ධන BCE. ඒ කියන්නේ BCD කෝණය සමානයි දෙවරක් BCE කෝණය. දැන් බලන්න මෙන්න මේක සහ මේක. මේ සම්බන්ධතාවය සහ මේ සම්බන්ධතාවය. මෙතනක් තියෙන BCD. මෙතනක් තියෙන BCD. දැන් එහෙමනම් මේකයි මේකයි සමානයි නේ. මේ කෝණයම නෙමෙයි තියෙන්නේ. එහෙමනම් අපිට මෙන්න මේ සම්බන්ධතාවය ලියන්න පුළුවන්. මේක සමානයි මේක. දෙවරක් එම නිසා දෙවරක් ABC කෝණය සමාන වෙනවා කාටද? දෙවරක් BCE කෝණය වෙන මේක. දැන් අපි දැන් තියෙන්නේ ගාන්ධර්ව සිද්ධාන්තයක් නේද? දැන් අපිට ගත්ත හැකි මේක දෙකෙන් බෙදුවොත් එහෙම ABC සමානයි BCE. දැන් බලන්න ABC සහ BCE. ABC කියලා කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේක. BCE කියලා කියන්නේ මෙන්න මේක. මොකක්ද වෙලා තියෙන්නේ? ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙනවා. ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙලා. එහෙමනම් දැන් අපිට පැහැදිලිව කියන්න පුළුවන් ඒකාන්තර කෝණ දෙකක් සමාන නිසා මෙන්න මේ පාද දෙක සමාන්තරයි. පැහැදිලිද? එහෙනම් AB සමාන්තරයි CE. එම නිසා AB සමාන්තරයි
CEV. හේතුව ඒකාන්තර කෝණ සමාන වීම. ඒකාන්තර කෝණ සමාන වීම. සමාන නිසා. පැහැදිලිද? එහෙමනම් අපිට මේ සම්බන්ධතාවය ලැබිලා තියෙනවා. දැන් මෙතනද අපව බලාගෙන යමු. මොකක්ද අපි කරේ? අපි මේ සමද්විපාත ත්‍රිකෝණ වලින් අරගත්ත එකම එක දේ මොකද්ද? මෙන්න මේක විතරයි. ABC ත්‍රිකෝණය තියෙනවා. මේ ත්‍රිකෝණයේ මේ පාත දෙක සමානයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ සමද්විපාත ත්‍රිකෝණ එකක් දීලා තියෙනවා. අපි මේ ප්‍රතිඵලය අරගත්තා. එතනින් ගන්න පුළුවන් අපිට මේ කෝණය සමානයි මේ කෝණය කියලා ගන්න පුළුවන්. ඒක අපි අරගත්තා. මේ තියෙන්නේ එතන මේ ඉරින් පල්ලය බලන්න මේ තියෙන්නේ ඒක. ඊළඟට අපි තව එකකට සිද්ධාන්තයක් තියෙනවා. ඒ තමයි ත්‍රිකෝණයක බාහිර කෝණ සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුව. ඒ අනුව අපි ගත්තා මෙන්න මේ කෝණය සමාන වෙනවා මේ දෙකේ එකතුවට කියලා. අපි ඊට පස්සේ ඒ සම්බන්ධතා ටික අරගෙන වෙනස් සිද්ධාන්තයක් ලබා ගත්තා. ඒ කියන්නේ ගණිතමය සුළු කිරීමක් කළා. ඒ තමයි අපි මෙන්න මේක. නැතිනේ BCD කෝණය සමානයි මේ දෙකේ එකතුව. ඒක අපි ලියුවා. ලියලා ඊට පස්සේ මේ දෙක සමාන නිසා අපි මේකට සමාන කරා අනිත් එකත්. මේ තින්නේ ඒක. ඒ අනුව අපි 2 ABC කියලා අරගත්තා. මේ කෝණය සමානයි දෙවරක් මෙන්න මේ කෝණය කියන එක අපි අරගත්තා. අපිට ඒක පැහැදිලිව පේනවා. දැන් මේක සමානයි නම් මේ දෙක එකතුවට අපිට කිව්ව එක මේ කෝණය මේ වගේ දෙගුණයක්. නැත්තම් මෙතනින් ගන්න පුළුවන්. මේ කෝණ වගේ දෙගුණයක් කියලා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ කෝණය මේ වගේ දෙගුණයක් අපි තුන් මේක x කියලා මේක x කියලා එහෙනම් xx කියන්නේ 2x නේ. එහෙනම් මේ කෝණය සමානයි 2x. එතන තියෙන්නේ ඉංග්‍රීසි සුළු කිරීම. අපි එතනින් ගත්තා මෙන්න මේ ප්‍රතිඵලය 2ABC කියලා. ඊළඟට අනිත් එක තමයි මේ අපිට තියෙන දත්තයක්. තව දත්තයක්. ඒ තමයි මේක දෙකට බෙදලා තියෙන්නේ. සමච්ඡේදනය වෙලා. එහෙනම් මේ කෝණ දෙක සමානයි. මේ ලොකු කෝණය සමානයි මේ කෝණ දෙක එකතුව. ඒ වගේම කිව්ව හැකියි නම් ලොකු කෝණය සමානයි මේ කෝණය වගේ දෙගුණයක්. එහෙම නැත්නම් මේ කෝණය වගේ දෙගුණයක්. මම ඔබට කිව්වා පළමුව තීරණය කරන්න ඕනේ අපි මොකද්ද කරන්න කියලා. දැන් මෙතන අපි පෙන්වන්න යන්නේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා කියන්නේ. මේ රේඛා දෙක සමාන්තරයි නම් මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා ඒකාන්තර කෝණ විදියට. එහෙම නැත්නම් මේ කෝණ දෙක සමාන වෙනවා මෙන්න මේ කෝණය සහ මේ කෝණය අනුරූප කෝණ විදියට. දැන් මම තෝරගත්තේ ඒකාන්තර කෝණ යුගලයේ සමාන වෙනවා කියන්නේ. එහෙනම් ඒකාන්තර කෝණ යුගලයට සම්බන්ධ කෝණ දෙක තමයි යුක්ත කරගන්න ඕනේ. පැහැදිලිද? ඒ අනුව තමයි මෙතනට ගත්තේ 2 ABC කියලා. මෙතනට අරගත්තේ 2 BCE කියලා. ඒ නිසා මේ අරන් තියෙන්නේ. බැලුවත් අපි මේ කෝණය සහ මේ කෝණය සමානයි කියන්නේ යනවා නම් එහෙනම් මේක අතහැරලා මේ කෝණය ඒ කියන්නේ මේ බාහිර කෝණය සමානයි මේ කෝණය දෙගුණය. එහෙම අපි අරගන්නවා. පැහැදිලිද? හරි. එහෙනම් මේ විදිහට අපි ඔන්න ජ්‍යාමිතික සාධනයක් කරලා පෙන්නවා සංකීර්ණ සාධනයක් මේ අපොස සාමාන්‍ය පෙළ මට්ටමේ ජ්‍යාමිතික සාධනයක්. දැන් එහෙනම් අපි ක්‍රමානුකූලව ඇවිල්ලා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතික ගැටලු සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමකට දැන් අපි ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ වෙනකොට ජ්‍යාමිතිය ගොඩාක් දුර ගිහින් තියෙනවා. අපිට ගොඩාක් දුර යන්න තියෙනවා. මොකද අපිට තියෙන ලොකු විෂය නිර්දේශයක් ආවරණය කරන්න තියෙනවා. මේ වෙනකොට අපි ජ්‍යාමිතිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න නෙවෙයි රචනා ප්‍රශ්න දීර්ඝ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමකට දැන් ඔබ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ ඊටාත්ම දියුණු මට්ටමක ඉන්නවා කියන එක. ඉතින් සතුටුයි මේ වගේ තරකට අපිට මේ තරම් කෙටි කාලයක තියෙන ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම මේ ආව වගේ අපිත් එක්කලා තවදුරටත් දීලා ඉමු. මේ විදිහටම අපිට තව ගොඩාක් සාකච්ඡා කරන්න තියෙනවා ජ්‍යාමිතිය පාඩම්. එහෙමනම් අද දවසේ අපි සමථපාත ත්‍රිකෝණ පාඩමේ එක කොටසක් මේ විදිහට හමාර කරනවා. තවත් අපිට තියෙනවා සමථපාත ත්‍රිකෝණ ඔස්සේ ඉගෙන ගන්න තවත් ජ්‍යාමිතික සිද්ධාන්ත කිහිපයක්. එම සිද්ධාන්තත් එක්ක අපි නැවතත් දවසක හමු වෙමු. එහෙනම් ගිහලා එන්න. අයබෝවන්.